Microsoft PowerPoint පිළිබඳව ඉදිරිපත් කරනු ලබන සම්පූර්ණ ආරම්භක පාඨමාලාව සඳහා ඔබ සැම සාදරයෙන් පිළිගනු ලබනවා. මේ වීඩියෝ එකෙන් අපි PowerPoint පිළිබඳව පහත කරුණු සාකච්ඡා කරනු ලබනවා. ඒ හරහා PowerPoint presentation එකක් නිවැරදිව නිර්මාණය කර ගැනීම සඳහා අවශ්‍ය සියලුම මූලික කරුණු අප ආවරණය කරනු ලබනවා. මේ වීඩියෝ එක අවසානයේදී ඔබට මෙන්න මේ විදිහේ PowerPoint presentation එකක් නිර්මාණය කරගන්නේ කොහොමද? නිවැරදිව නිර්මාණය කරගන්නේ කොහොමද කියලා අපි පියවරෙන් පියවර කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එක සඳහා යොදාගත්තේ අපි PowerPoint 2019 version එක, PowerPoint 2019 version එක. නමුත් ඔබ 2007 හෝ ඊට පස්සේ version එකක් භාවිතා කළත් ගැටලුවක් නැහැ. අපි සාකච්ඡා කරන බොහෝ කරුණු ඔබට අදාළ කරගන්න පුළුවන්. මේ ටියුටෝරියල් එක සඳහා අපි විශේෂයෙන්ම විශාල ඇනිමේෂන් ප්‍රමාණයක් භාවිතා කරනවා. ඒ වගේම නොයෙකුත් තවත් දේවල් භාවිතා කරනවා. නමුත් මේ අතරින් ඔබට අවශ්‍ය දේවල් තෝරාගෙන ඔබගේ ප්‍රසන්ටේෂන් එක සඳහා යොදා ගන්න පුළුවන්. ඔබ මේ දකින ප්‍රසන්ටේෂන් එකේ කොපි එකක් ඔබට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වන ලින්ක් එක මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඔබට ලබා ගන්න පුළුවන්. PowerPoint software එක ආරම්භ කරපුවාම ඔබට මෙන්න මේ home screen view එක ලැබෙනවා. මේකෙදී ඔබට පුළුවන් ඔබ කලින් වැඩ කරපු ප්‍රසන්ටේෂන් එකක් නැවත යලි ආරම්භ කරන්න. මෙන්න මේ recent කියන ලයිස්ට්ුවෙන් ඔබ කලින් කරපු ප්‍රසන්ටේෂන් තියෙනවා. ඒවා කන්ටිනියු කරගෙන නැත්නම් යලිත් ආරම්භ කරගෙන වැඩ කරගෙන යන්න පුළුවන්. එහෙමත් නැත්නම් අලුත් ප්‍රසන්ටේෂන් එකකට යන්නත් පුළුවන්. මේ පල්ලෙහෙන් ඔබට පේනවා ඔබට භාවිතා කරන්න පුළුවන් ටෙම්ප්ලේට් දීලා තියෙනවා. ටෙම්ප්ලේට් වගේම themes තියෙනවා. ඒව භාවිතා කරලා ඔබගේ ප්‍රසන්ටේෂන් එකට යම්කිසි ආරම්භයක් ගන්න පුළුවන්. යම්කිසි ඩිසයින් එකක් ගන්න පුළුවන්. ඉතින් මේකේ ටෙම්ප්ලේට් කියලා කියන්නේ ඒකේ ඩිසයින් එකත් එක්කලාම වචන සෙට් එකකුත් ඔබට එනවා. දැන් මේක අපි ආරම්භ කරොත් මේකත් එක්කලා ඔබට පේනවා මෙන්න මේ වචන සෙට් එක ඔබට දීලා තියෙනවා. මෙන්න මේ කන්ටෙන්ට් එකත් ඔබට දීලා තියෙනවා. මේක වෙනස් කරගෙන ඔබගේ ප්‍රසන්ටේෂන් එක ආරම්භ කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ මෙන්න මේ විදිහේ හිතන්නකෝ උදාහරණයක් විදිහට මෙන්න මේ ෆැසට් කියන එක ගත්තොත් මේකෙදි තියෙන්නේ මේ ඩිසයින් එක විතරයි, ලේඅවුට් එක විතරයි. ඒකේ කන්ටෙන්ට් එකක් නැහැ. ඒ විදිහට තමයි තියෙන්නේ. තීම් එකක් හරි ටෙම්ප්ලේට් එකක් කියන දෙකෙන් එකක් ඔබට ලබා ගන්න පුළුවන්. නමුත් අපි බ්ලැන්ක් ප්‍රසන්ටේෂන් එකෙන් අපගේ ප්‍රසන්ටේෂන් එක ආරම්භ කරමු. මේ කියන්නේ from scratch අපි ප්‍රසන්ටේෂන් එක ආරම්භ කරනවා. ආරම්භය ඉඳන්ම කිසිම ඩිසයින් එකක් නැතුව අපේ ප්‍රසන්ටේෂන් එක මේ විදිහට ආරම්භ කරගෙන යන් අපි. මුලින්ම අපි PowerPoint user interface එකේ තියෙන කරුණු ගැන අවබෝධයක් ලබා ගමු. ඔබට පේනවා මේ වැදගත්ම කොටසක් මෙතන තියෙනවා PowerPoint ribbon කියන මේ කොටස. මෙතන තමයි අපිට presentation එක නිර්මාණය කරන්න අවශ්‍ය tools ටික තියෙන්නේ. ඒවා මෙහෙම tabs විදිහට වර්ගීකරණය කරලා තියෙනවා. tabs වල තියෙනවා එක එක විෂයන්ට අදාළව tools. උදාහරණයක් විදිහට යම්කිසි දෙයක් අපි ඒකට ඇතුළත් කරන්න insert කරන්න මෙන්න මේ insert කියන tab එක භාවිතා කරන්න ඕනේ. මේ tab එකේ තවත් විදිහට වර්ගීකරණයක් තියෙනවා groups විදිහට. දැන් images කියන group එකක් තියෙනවා, illustration කියන group එකක් තියෙනවා. images කියන group එකේ pictures, screenshots, photo albums කියන තුන එකතු වෙලා තමයි මේ images කියන group එක ඇති වෙලා තියෙන්නේ. ඔබට මේ tools පිළිබඳ යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඔබ මේ tool එකක් උඩ ඔබගේ cursor එක තියන් හිටියා මේකෙන් කරන කාර්ය පිළිබඳව pop up dialog box එකක් එනවා. දැන් මේ pictures තියෙන්නේ insert pictures from your computer, stock image, library or online sources. ඔබට පින්තූරයක් ඇතුළත් කරන්න පුළුවන් ක්‍රම තමයි මේක හරහා ඔබට ලබා දෙන්නේ. කම්පියුටර් එකේ තියෙන පින්තූරයක් නැත්නම් online ඉන්ටර්නෙට් එකෙන් ඔබ ලබා ගන්න පින්තූරයක් මෙතනදී ඇතුළත් කරගන්න පුළුවන්. ඒ විදිහට මෙන්න මේ insert කියන tab එක භාවිතා වෙනවා නොයෙකුත් දේවල් insert කරන්න. වගේම design කියන tab එක ඔබගේ presentation එකේ design එක වෙනස් කරගන්න. transition tab එක තියෙනවා. ඒකෙන් ඔබගේ slides අතර transitions හදාගන්න. animations කියන tab එකෙන් ඔබට presentation එකට අවශ්‍ය animations නිර්මාණය කරගන්න. ආදි වශයෙන්
තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ස්ලයිඩ් ෂෝ කියන එක ස්ලයිඩ් ෂෝ එක ඔබට ප්‍රසන්ට් කරනකොට නැත්නම් ස්ලයිඩ් ෂෝ එකක් විදිහට පෙන්වන අවස්ථාවේදී වැදගත් වෙන ඒවා. ඒ වගේම view කියන එක ඔබගේ එක views. දැන් අපි ඉන්නේ normal view එකේ. මෙතන slide sorter view එකට ගියොත් එහෙම thumbnail view එකක් හම්බ වෙනවා ඔබගේ presentation slides පිළිබඳව. ඒ ආදී වශයෙන් මේ මෙන්න මේ PowerPoint ribbon එක නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම මේකේ වම් පැත්තේ මේ හරිය තියෙනවා මේ slide pane එක නැත්නම් slide list එක. මේක තමයි ඔබ නිර්මාණය කරනු ලබන සියලුම slides පිළිබඳ ලයිස්තුවක් අන්තර්ගත වෙන්නේ. ඒ වගේම මේ දකුණු මේ මැද ඒරියා එකේ තමයි ඔබගේ ස්ලයිඩ් ඒරියා එක. ඒකේ තමයි ඔබ නිර්මාණය කරන ස්ලයිඩ් එක සම්පූර්ණයෙන්ම තියෙන්නේ. ඒකේ සම්පූර්ණ ප්‍රිවිව් එකක් ඔබට මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ යට කොටසේ ඔබට පේනවා නෝට්ස් කියලා තියෙනවා. ඒකෙන් ඔබගේ ප්‍රසන්ට් කරනකොට වැදගත් වෙන නෝට්ස් මෙතන ටයිප් කරගන්න පුළුවන්. ප්‍රසන්ට් කරන කෙනාට විතරක් බලා ගන්න පුළුවන් විදිහේ නෝට්ස්. එතකොට ඔඩියන්ස් එකට ඒක පේන්නේ නැහැ. ඔබට මෙතන යම්කිසි නෝට් එකක් දාගෙන ප්‍රසන්ට් කරනකොට ඒක බලාලා කතා කරන්න පුළුවන්. ඒ වගේම කමෙන්ට්ස් තියෙනවා. ටීම් එකක් විදිහට අපි ප්‍රසන්ටේෂන් එකක් හදනකොට මේ කමෙන්ට්ස් භාවිතා කරන්න පුළුවන් එකිනෙකාගේ කමෙන්ට්ස්. ඒ වගේම මෙතන මේ view buttons 4ක් තියෙනවා. එකකින් දැන් අපි ඉන්නේ normal view එකේ. ඒ වගේම slide sorter තියෙනවා. ඒකේ තියෙන්නේ තර thumbnail view එකක් ඔක්කොම slides පිළිබඳව. ඒ වගේම reading view එක තියෙනවා. ඒ වගේම slide show එකක් විදිහට පෙන්눔 කරන view එක තියෙනවා. ඒක ක්ලික් කරොත් කෙලින්ම slide show එකට තමයි අපි යන්නේ. මෙතන අපේ තියෙන zoom control එකක් තියෙනවා. එකෙන් zoom out zoom in කරන්න පුළුවන් අපේ slide එක. ඒ විදිහට තමයි PowerPoint user interface එක හැදිලා තියෙන්නේ. අපේ presentation එක නිර්මාණය ආරම්භයේදී අපි අපේ PowerPoint ෆයිල් එක සේව් කරගමු. ඒකට අපිට පුළුවන් මෙතන quick access එකෙන් save button එක click කරන්න. මෙතෙන්දී අපෙන් අහනවා කොහෙද save කරන්න කියලා. අපි මෙතනින් more options ගිහිල්ලා අපේ computer එකේ තැනක් ලබා දෙන්න පුළුවන්. මම මෙතෙන්ට මම නිර්මාණය කරන්නේ bicycle company එකක් සම්බන්ධයෙන් නිසා මම මේකට දෙනවා the bicycle company කියලා නම. එතකොට මේ වගේ තමයි අපේ blank screen එක ලැබෙන්නේ. ඉතින් මුලින්ම අපි කොහොමද බලමු අපේ presentation එකට design එකක් නැත්නම් theme එකක් ලබා දෙන්නේ. ඒකට අපි මේ design tab එකට යනවා. මේකේ තියෙනවා එක themes. අපි cursor එක තිබ්බහම මේකේ theme එක අපේ slide show එකේ පෙන්නනවා. අපේ slide area එකේ පෙන්නනවා. ඒකේ design එක අපිට කැමති design එකක් මෙතනින් තෝරගන්න පුළුවන්. ඒ වගේම presentation එක කරන අතරතුර වුණත් මේ design එක අපිට මාරු කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් අපේ slide presentation එකට මම මෙන්න මේ design එක තෝරගන්නවා. එතන click කරලා තෝරගන්න පුළුවන්. එතකොට අපිට පේනවා මෙතන මේ variants කියලා තියෙනවා. තවත් වර්ණ 4කින් ඒක වෙනස් ආකාරවලින් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන මේ පහළ arrow එක click කරපුවාම අපිට මෙතන මේ fonts වෙනස් කරගන්නත් අවස්ථාවක් ලබා දීලා තියෙනවා. effects වෙනස් කරගන්න අවස්ථාවක් ලබා දීලා තියෙනවා. background style එක වෙනස් කරන්න අවස්ථාවක් දෙනවා. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. අපි දැනට මේ style එකෙන්ම ඉදිරියට යන්. එතකොට මේ විදිහට තමයි අපේ පළවෙනි slide එක දිස් වෙන්නේ. ඉතින් මේ slide එක ලැබුණාම අපිට අවශ්‍ය වෙනවා දැන් text මේකට add කරන්න. ප්‍රධාන වශයෙන් අපි add කරන්නේ වචන සහ අකුරු. ඉතින් මේවා text add කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපිට මේ කෙලින්ම මේ ස්ක්‍රීන් එකේ ටයිප් කරන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් වෙනත් ડોකියුමන්ට් එකකින් ගෙනහල්ලා පේස්ට් කරන්න. උදාහරණයක් විදිහට මම මෙතන ප්‍රසන්ටේෂන් එකේ පළවෙනි ස්ලයිඩ් එක මේක. පළවෙනි ස්ලයිඩ් එකේ අපේ මාතෘකාව ටයිප් කරනවා. new ride bicycle company. මේ විදිහට ඒක ටයිප් කරගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් අපි ටයිප් කරපු ටෙක්ස්ට් එක වෙනස් කරගන්න. අපිට අපේ අවශ්‍යතාවය අනුව වෙනස් කර ගැනීමේ හැකියාවත් අපිට තියෙනවා. දැන් මේ ටයිප් කරපු එක මට ඕන කරනවා ටිකක් මීට වඩා ලස්සන කරන්න. මොකද මේක තමයි අපේ පළවෙනි ස්ලයිඩ් එක. අපේ ටයිටල් ස්ලයිඩ් එක තමයි මේක. ඉතින් මට පුළුවන් මේකේ මම මේ ටයිප් කරපු එක මෙතන format tab එකට ගිහිල්ලා word style වලට ගිහිල්ලා මේකට ලස්සන style එකක් දෙන්න. මම තෝරගන්නවා මෙන්න මේ style එක. ඒ වගේම මේ title එක මට පොඩ්ඩක්
මෙහෙම නැතුව ටිකක් තනි ලයින් එකකට ගන්න ඕනේ. එහෙනම් මේකේ ෆොන්ට් එක තව පොඩ්ඩක් පොඩි කරන්න ඕනේ. හෝම් ටැබ් එකට ගිහිල්ලා අපිට පුළුවන් මෙතනින් ඩික්‍රීස් ෆොන්ට් වලට ගිහිල්ලා තනි ලයින් එකට මේ වගේ ෆොන්ට් එක ගන්න. ඒ වගේ මේ ඔබට පේනවා මේ වචන තියෙන ටෙක්ස්ට් එක තියෙන මේ කොටුව ටෙක්ස්ට් ප්ලේස් හෝල්ඩර් කියලා තියෙනවා. මේක අපිට පුළුවන් රීසයිස් කරගන්න. මේ විදිහට රීසයිස් කරගන්න පුළුවන්. මේ කොටුවේ මෙන්න මේ කෙලවරට ගිහිල්ලා මේ ඊතල දෙකක් විදිහට ලැබෙනවා. ඒ අනුව අපිට මේ කොටුව රීසයිස් කරගන්න පුළුවන්. ඒ වගේ මේ කොටුව තියෙන තැන මේ ටෙක්ස්ට් එක සහිත කොටුව අපිට එහාට මෙහාට ගෙනියන්න පුළුවන් ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා කර්සර් එක මෙන්න මේ විදිහට වෙනස් වුණාම අපිට ඒක ඩ්‍රැග් කරගන්න පුළුවන්. අවශ්‍ය තැනට ගෙනියන්න පුළුවන්. ඒ වගේ මේ ටෙක්ස්ට් එක අපිට මේ ෆෝමැට් ටැබ් එකේ තවත් දුරටත් ෆෝමැට් කරගන්න පුළුවන්. මේකට ක්‍රම තුනක් තියෙනවා. ටෙක්ස්ට් ෆිල්, අවුට්ලයින්, ඒ වගේම ටෙක්ස්ට් ඉෆෙක්ට් කියලා. අපි ටෙක්ස්ට් ඉෆෙක්ට් වලට ගිහිල්ලා මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමේෂන් එකේ මෙන්න මේ විදිහේ ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් අපිට ලබා දෙමු. ඒ වගේම ටෙක්ස්ට් ඉෆෙක්ට් වල තව එකක් ෂැඩෝ එකෙන් ෂැඩෝ ඔප්ෂන් එකට ගිහිල්ලා මෙන්න මේ ෂැඩෝ එකකුත් අපි ලබා දෙමු මේකට. ඒ වගේම ටෙක්ස්ට් ඉෆෙක්ට් වල තියෙන ග්ලෝ එකක් ග්ලෝ ඔප්ෂන් එකකින් ග්ලෝ එකකුත් ලබා දෙමු. එතකොට පොඩ්ඩක් යම් ආකාරයක ආකර්ශනීයත්වයක් මේකට ලැබෙනවා. මේ විදිහට අපිට ලබා දෙන්න පුළුවන්. දැන් මේ විදිහට ටෙක්ස්ට් එකතු කරන දැන් අපිට තවත් මෙතන ටෙක්ස්ට් තව මෙතන කොටුවක් ගන්න මෙතන තව ටෙක්ස්ට් තවත් වචනයක් වාක්‍යයක් නැත්තම් වචන කීපයක් එකතු කරන්න ඕනේ මෙතෙන්ට. එතකොට මෙතන අර වර්ඩ් වල වගේ ඩබල් ක්ලික් කරලා අපිට එන්ටර් කරන්න බෑ. අපිට ඒකට එනවා ඉන්සර්ට් එකට ගිහිල්ලා ටෙක්ස්ට් බොක්ස් එකක් ඉන්සර්ට් කරගන්න. මෙතනින් මේ ටෙක්ස්ට් බොක්ස් කියන එකට ගිහිල්ලා මෙතනින් අපිට පුළුවන් ටෙක්ස්ට් බොක්ස් එකක් ඇඳ ගන්න. මෙතෙන්දී මම සිංහලෙන් ටයිප් කරන්න උත්සාහ කරනවා. ඒකට සඳහා මේකේ වචන අකුරු මේ කීබෝඩ් එක වෙනස් කරගන්න ඕනේ. දැන්ට තියෙන US කීබෝඩ් එක ඉංග්‍රීසි. මම මේකෙන් සිංහල කියන එකට වෙනස් වෙනවා. ඒ අනුව මම මේකට දෙනවා සිංහලෙන් new ride bicycle සමාගම කියලා දෙන්න. ඊට පස්සේ මේකත් මට අර විදිහටම මේක ෆෝමැට් එක වෙනස් කරගන්න ඕනේ. එහෙනම් මම ගියා ෆෝමැට් ටැබ් එකට ගියා. මෙතනින් වර්ඩ් ස්ටයිල් වලින් වර්ඩ් ස්ටයිල් එකක් දුන්නා. ඒ වගේම හෝම් එකේ මේකේ ෆොන්ට් එක ලොකු කළා. මේ විදිහට ෆොන්ට් එක ලොකු කරා. නැත්නම් පොඩි කරලා ඒ විදිහට හදාගන්න පුළුවන්. මේකෙදි මම වෙනස් දෙයක් කරනවා. මෙතන ෆෝමැට් එකෙන් ටෙක්ස්ට් ෆිල් එකක් දෙනවා. මේ වර්ඩ් ස්ටයිල් එක වෙනුවට ටෙක්ස්ට් ෆිල් එකක් දෙනවා. මේ විදිහට රතු පාට ටෙක්ස්ට් ෆිල් කහ පාට ටෙක්ස්ට් ෆිල් එකක් දෙනවා. ඒ වගේම අවුට්ලයින් එකක් දෙනවා රතු පාටින්. ඒක පොඩි වෙනසක් එක්කලා අපිට ලැබෙන්නේ. එතකොට ඒ වගේ මට පුළුවන් මෙතන මේ ටෙක්ස්ට් ඉෆෙක්ට් වලින් රිෆ්ලෙක්ෂන් එකක් දෙන්න. මේ විදිහට රිෆ්ලෙක්ෂන් එකක් දුන්නොත් මේ විදිහට ලැබෙන්නේ. අපි නිකන් ෂැඩෝ එකක් දෙමු. මේ විදිහට ෂැඩෝ එකක් දෙන්න පුළුවන්. ඒ වගේ මෙතනින් මේ මෙන්න මේ ෂේප් ස්ටයිල් කියලා එකක් තියෙනවා. මේ අපි මේ ටෙක්ස්ට් එකේ ඇතුළත් කරලා තියෙන කොටුවට අපිට දෙන්න පුළුවන් ෂේප් ස්ටයිල් එකක්. මෙතෙන්ට ගිහිල්ලා මම මේක පොඩ්ඩක් වෙනස් ආකාරයක් වෙන්න මෙන්න මේ විදිහට ඒක තමන් කැමති එකක් තෝරගන්න පුළුවන්. මෙන්න මේ වගේ ස්ටයිල් එකක් මම ලබා දෙනවා. මේකෙදි මම දෙනවා මම මේක කරන්නේ කවුද කියලා presented by කියන එකට නැවතත් මම ඉංග්‍රීසි ෆොන්ට් එකට යනවා. presented by කියලා දැන් ටයිප් කරා. ඒ විදිහට අපිට මේ වගේම මම ඔබට කිව්වා අපිට පුළුවන් කොපි කරගන්න පුළුවන්. අපිට පුළුවන් වර්ඩ් එකේ තියෙන ටෙක්ස්ට් එකක් මේකට කොපි කරගන්න. දැන් ඔබට පේනවා මේ ස්ලයිඩ් එකේ තියෙන ටයිටල් එකයි මෙතන කන්ටෙන්ට් ඒරියා එකක්. මෙතන තියෙන බුලට් ලිස්ට් එකක් විදිහට. ඉතින් අපි බලමු මේ අපි වර්ඩ් ඩොකියුමන්ට් එක ටයිප් කරගෙන තියෙනවා යම් ආකාරයක වචන කීපයක්. ඉතින් මේ වාක්‍ය කීපයක් ටයිප් කරගෙන තියෙනවා. අපි බලමු මෙන්න මේ ඉන්ට්‍රොඩක්ෂන් කියන කොටස කොහොමද මේකට ඇඩ් කරන්න කියලා. අපි මෙතනින් කොපි කරලා PowerPoint එකට ගිහිල්ලා මෙහෙම නිකම්ම paste කළොත් මෙතන නිකන් පළවෙනි ඔප්ෂන් එකෙන් paste කරොත් එහෙම ඒක paste වෙන්නේ අපි ගාපු ඔරිජිනල් ෆොන්ට් එකෙන්මයි. Times New Roman. දැන් මෙතන Word එකේ මම ටයිප් කරලා තියෙන Times New Roman. මෙතනත් ඒ විදිහටම Times New Roman වලින්ම paste වෙනවා. දැන් මේක අපි undo කරොත්
ඔබට පේනවා මෙතන තිබ්බේ මේ වෙන ෆොන්ට් එකක්. ගොතික් සෙන්චුරි ගොතික් කියන ෆොන්ට් එක තමයි තිබුණේ. නමුත් අපි නිකම්ම පේස්ට් කරොත් මෙතන මේ පළවෙනි ඔප්ෂන් එකෙන් use destination theme කියන ඔප්ෂන් එකෙන් පේස්ට් කළත් මෙතෙන්දී අර Times New Roman ෆොන්ට් එකමයි ලැබෙන්නේ. ඉතින් අපි ඒ වෙනුවට මෙතනින් අපි undo කරලා right click කරලා මෙතන තියෙන ඔප්ෂන් එකක් තියෙනවා keep text only කියලා. ඒ ඔප්ෂන් එක click කරොත් එහෙම අර අපේ theme එකේ තියෙන text එකම අපිට මෙතෙන්දී ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. theme එකේ තියෙන font එකම ඒ size එකම අපිට මෙතෙන්දී ලබා ගන්න පුළුවන්. ඒක පොඩ්ඩක් මතක තියාගන්න right click කරලා paste කරනකොට ඒ option එක ගන්න. ඒ වගේම දැන් මේ word document එකේ තියෙනවා මේ විදිහට දැන් අපි හිතමු මේ වගේ bulleted list එකක් තියෙනවා. අපි නිකම්ම මේ ටික copy කරලා මෙතන මේ PowerPoint එකේ මෙතන නිකම්ම paste කළොත් උදාහරණයක් විදිහට මේ විදිහට paste කරොත් destination theme එකම තමයි ලැබෙන්නේ. එතකොට destination theme කියලා තිබුණත් අර අපේ original font style එක size එකම ලැබෙන්නේ නැහැ. දැන් මෙතන බලන්න Century Gothic 20. නමුත් අපි මේක පළවෙනි එකෙන් save කරපුවාම ලැබෙන්නේ Times New Roman 12. ඒක අපි undo කරලා මෙතන ගිහිල්ලා type කරමු paste කරමු බලන්න අර විදිහට text only කියලා. ඒතර අපිට පේනවා මේක ලැබෙනවා text ටික ලැබෙනවා. හරි format එකෙන් අපේ අවශ්‍ය theme එකේ තියෙන අපේ theme එකේ තියෙන font එකෙන් අපිට ලැබෙනවා. නමුත් මෙතන මේ ඔරිජිනල් ඩොකියුමන්ට් එකේ තියෙන ඩොට්ස් ටිකත් ලැබෙනවා. ඉතින් හොඳම විසඳුම තමයි මෙතෙන්දී අපි copy කරනකොට මෙතන undo මෙතන මේ තියෙන බුලට් ටික නැති කරලා නිකන් word එකක් විදිහට මෙතන නිකන් text එකක් විදිහට අරගෙන මෙතෙන්ට මෙහෙම paste කරන්න text only වලින් ඊට පස්සේ මෙතන bullet list එක ආවහම මෙතන පුළුවන් මෙන්න මේ bullet ටික ඉස්සරහට කරගන්න පුළුවන් මෙන්න මෙතනින් මේ tab එක ඔබලා increase list level කියන එකෙන් ගියාම ඊළඟ bullet එක ලැබෙනවා. ඊට නැත්නම් indented bullet list එකක් ලැබෙනවා. මෙතනින් ඔන්න අපිට මේ bullet වර්ගය වෙනස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. උදාහරණයක් විදිහට මේක අපි දාමු මෙන්න මේ විදිහට. මෙන්න මේ bullet වර්ග ලැබෙන්නේ අපි තෝරගන්න theme එක අනුව. දැන් මේ theme එකේ තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි bullet හැදිලා තියෙන්නේ. තවත් අපි content slide එකක් add කරගමු. new slide ගියා. ඒ වගේම මෙතනින් අපි ගිහිල්ලා objectives කියන මේ text ටික අපි add කරමු. මෙතනින් copy කරා. මෙතෙන්ට paste කරද්දි මේ text only කියන එක select කරා. එතකොට original මේක ලැබෙනවා. ඒ වගේම නැවතත් ගිහිල්ලා මේක ටික මේ bullet නැතුව copy කරගෙන මෙතෙන්ට ඇවිල්ලා text only paste කරමු. දැන් අපි බලමු කොහොමද අපේ slide show එකට images add කරගන්න කියලා. images add කරගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපේ computer එකේ තියෙන image එකක් add කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් internet එකෙන් අපිට download කරගන්නත් පුළුවන්. image add කරගන්නේ insert tab එකට ගියා. මෙතන pictures කියන command එකෙන් this device කියලා තියෙනවා. එතනින් අපේ computer එකේ තියෙන images අපිට ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි desktop එකේ තියෙන මෙන්න මේ folder එකෙන් මේක සහ මේක insert කරමු. මේ දෙක ලැබෙනවා. අපිට පුළුවන් මේක මේ images ලැබුණාම මේක resize කරගන්න පුළුවන්. දැන් මේ ලොකු image එකක් නිසා ලොකුවට පෙන්වනවා. මෙතනින් මෙන්න මේ cursor එක මෙන්න මේ ඊතල දෙයක් වුණාම drag කරලා ඒකේ size එක පොඩි කරගන්න පුළුවන්. මම ඒක size එක මෙහෙම පොඩි කරගත්තා. ඒ වගේම මේකත් තව ටිකක් පොඩි කරගන්න ඕනේ මට. මෙහෙම පොඩි කරගත්තා. මේක පොඩ්ඩක් මෙහාට කරගමු. මෙතෙන්ට දාමු. මේ පොඩ්ඩක් adjust කරගන්න පුළුවන්. මේ තියෙන තැන් අපිට adjust කරගන්න පුළුවන්. ඒ වගේ මේ image එක මට පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ. මේ image එකේ සම්පූර්ණ කොටසම නැතුව ටිකක් crop කරගන්න මට අවශ්‍යතාවයක් අවශ්‍ය වෙනවා. එතකොට මම format කියන tab එකට යනවා. මෙතනින් crop කියන එකට ගිහිල්ලා මෙතන ඔබට ලැබෙන මේ marks වලින් මේක පොඩ්ඩක් crop කරගන්න පුළුවන්. මේ විදිහට මම මේ image එක කපා ගන්නවා මට අවශ්‍ය ටික විතරක් ඉතුරු වෙන විදිහට. ඊට පස්සේ මේකේ මේ තියෙන format picture style වලට ගිහිල්ලා අර slide එකේ design එක ගන්නවා වගේ මෙතන මේ picture style කියන command එකෙන් අපිට පුළුවන් අපි කැමති style එකකට මේක වෙනස් කරගන්න. එක එක වර්ග තියෙනවා. එක එක වර්ගයේ picture styles තියෙනවා. මම මෙන්න මේකට කැමති නම් මේක මම select කරගන්න පුළුවන්. මම මේක click කරලා ඒක select කරගන්නවා.
ඒ විදිහට අපි මේ අපේ ප්‍රසන්ටේෂන් එකේ පළවෙනි ස්ලයිඩ් එක නැත්නම් ටයිටල් ස්ලයිඩ් එක මේ විදිහට නිර්මාණය කරගන්නවා. මේක තමයි අපේ ස්ලයිඩ් එකේ පළවෙනි ස්ලයිඩ් එක. හොඳයි. ඒ වගේම තවත් අපි මෙන්න මේකටත් අපි පික්චර්ස් ටිකක් ඉන්සර්ට් කරගන්න ඕනේ. අපි ඉන්සර්ට් ටැබ් එකට ගියා, පික්චර්ස් වලට ගියා, this device ගියා. මෙතනින් මෙන්න මේ දෙක මට ගන්න ඕනේ. එහෙනම් අපි මේ දෙක සිලෙක්ට් කරලා ඉන්සර්ට් කරා. ඒ දෙකත් අපිට ලැබෙන්නේ විවිධ ප්‍රමාණයන්ගෙන්. අපි එතකොට අපිට අවශ්‍ය විදිහට රීසයිස් කරලා අපිට අවශ්‍ය තැනට මේක ප්ලේස් කරගන්නවා. ඒක බොහොම සරල දෙයක්. මේ විදිහට අපිට අවශ්‍ය තැනට මේක ප්ලේස් කරගන්නවා. ඒ වගේම මේකේ ඩිසයින්ස් ටික අපිට මෙතනින් ගිහිල්ලා හදාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි මේකට දෙනවා කියන්නකෝ. මේ විදිහට මේකටත් මේ විදිහට. ඒ වගේම මේ ඉමේජස් අපිට තවත් වැඩිදුරටත් එඩිට් කරගන්න පුළුවන්. මෙන්න මේ තියෙන ෆෝමැට් ටැබ් එකේම තියෙන මෙන්න මේ කමාන්ඩ්ස් භාවිතා කරලා දැන් කරෙක්ෂන්ස් වලට ගිහිල්ලා අපිට පුළුවන් මේකේ මේ ඉමේජ් එක තව පොඩ්ඩක් මේකේ තියෙන බ්‍රයිට්නස් එක වෙනස් කරගන්න. ඒ වගේම ෂාර්ප්නස් එක වැඩි කරගන්න. දැන් මේකෙන් බ්‍රයිට්නස් එක වෙනස් වෙනවා. මේකේ ෂාර්ප්නස් එක අඩු වැඩි කරගන්න. ඒ විදිහට මේ ඉමේජස් වලට යම් ආකාරයක වෙනසක් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අර ෆොටෝෂොප් වලින් අපි කරන දේවල් වගේම දේවල් ටිකක් මේකේ කරගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් මේ ආටිස්ටික් ඉෆෙක්ට් කියන එකෙන් අපිට මේ ඉමේජ් එක ඔන්න කැමති නම් black and white කරගන්නත් පුළුවන්. දැන් මෙතන කියලා මේක ක්ලික් කරපුවාම ඒක ටික වෙලාවක් යනවා process වෙන්න. මේක black and white තත්වයට පත් වෙනවා. black and white ටත් වඩා නිකන් චිත්‍රයක් වගේ තත්වයකට පත්වීමක් තමයි ඒකෙදි උනේ. අපිට මේක අන්ඩු කරගන්න පුළුවන්. ඒ වගේම අන්තර්ජාලයෙන් ඉන්ටර්නෙට් එකෙන් පික්චර් එකක් අපි ඇඩ් කරගන්න මෙහෙම ඉන්සර්ට් ටැබ් එකට ගියා. පික්චර්ස් වලින් ඔන්ලයින් පික්චර්ස් කියන එකට ගිහිල්ලා මෙතනින් අපිට සර්ච් කරන්න පුළුවන් පික්චර් එකක්. ඒක ඇත්තටම බීಯಿಂග් වලින් තමයි Microsoft බීಯಿಂග් වලින් තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපි බයිසිකල් කියන එක සර්ච් කළොත් එතන බයිසිකල් කියන කමාන්ඩ් එකට අදාළව අපිට ලැබෙනවා පික්චර්ස්. අපිට කැමති නම් උදාහරණයක් විදිහට අපි මෙන්න මේ බයිසිකලයට කැමති කියලා හිතුවොත් මෙතනින් ඉන්සර්ට් කියන එක ක්ලික් කරන්න පුළුවන්. එතනින් අපිට මෙන්න මේ ඉමේජ් එක ලැබෙනවා. මේක ලැබෙනකොට අපි එහෙම අන්තර්ජාලයෙන් ගත්තොත් යටින් මේ විදිහට අපිට ෆොටෝ එකක් ඇඩ් කරගන්න පුළුවන්. මෙතනින් ඒකටත් යම් ආකාරයක දෙමු ස්ටයිල් එකක්. හෝම් ටැබ් එකේ මේ නිව් ස්ලයිඩ් කියන එකෙන් තමයි ස්ලයිඩ් එකක් ඇඩ් කරේ. පළවෙනියෙන්ම අපිට ලැබෙන ස්ලයිඩ් එක මේ විදිහේ ඩිසයින් එකක්. නැත්නම් ලේඅවුට් එකක් තියෙන ස්ලයිඩ් එකක්. ඔබට මෙතනින් ගියාම මේ ලේඅවුට්ස් බලා ගන්න පුළුවන්. මෙන්න මේ ටයිටල් ස්ලයිඩ් කියන එක තමයි සාමාන්‍යයෙන් ප්‍රසන්ටේෂන් එකක ආරම්භක ස්ලයිඩ් එක විදිහට ලැබෙන්නේ. ඊට පස්සේ අපිට ස්ලයිඩ්ස් ලැබෙන්නේ මෙන්න මේ ටයිටල් ඇන්ඩ් කන්ටෙන්ට් කියන ලේඅවුට් එක අනුව තමයි ලැබෙන්නේ. එතකොට අපි නිකම්ම මෙතනින් නිව් බටන් එක ක්ලික් කරපුවම අපිට නිකම්ම ඔටෝමැටිකලි ලැබෙන්නේ මෙන්න මේ ටයිටල් ඇන්ඩ් කන්ටෙන්ට් කියන ඩිසයින් එක. නමුත් අපිට අවශ්‍ය නම් ස්ලයිඩ් එකක් ලබා ගන්න නිව් ස්ලයිඩ් එකක් ලබා ගන්න වෙනත් ලේඅවුට් එකකින් අපිට ඒක කරන්න පුළුවන්. ඒකට මෙතන මේ පොඩි ඊතලය ඔබලා උදාහරණයක් විදිහට අපිට අවශ්‍ය කරනවා ටයිටල් එකක් විතරක් තියෙන ස්ලයිඩ් එකක්. ටයිටල් only. ඒතර ඒක මෙතෙන්දී ලැබෙනවා. ඒතර අපිට මේ ස්ලයිඩ් එකේ තියෙන ටයිටල් එක විතරයි. අපිට එහෙමත් නැත්නම් අවශ්‍ය නම් ස්ලයිඩ් එක බ්ලැන්ක් ස්ලයිඩ් එකක් මෙතනින් මේ බ්ලැන්ක් ස්ලයිඩ් කියන එක ක්ලික් කරන්නත් පුළුවන්. එතකොට කිසිම දෙයක් නැහැ ටයිටල් එකක් මොකුත් නැහැ. බ්ලැන්ක් ස්ලයිඩ් එකක් ලැබෙනවා. මෙතෙන්ට සමහරලාට අපිට ටේබල් එකක් නැත්නම් යම් ආකාරයක chart එකක් ඒ අවශ්‍ය දෙයක් මෙතන ඇඩ් කර ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම අපි මේ ටයිටල් අපි මේ අවුරුදු ස්ලයිඩ් එක ගත්තාන් පස්සේ අපිට මේ ලේඅවුට් එක වෙනස් කරගන්නත් අවශ්‍ය නම් ගත්ත ලේඅවුට් එක වෙනස් කරගන්න පුළුවන් මෙතනින්. උදාහරණයක් විදිහට අපි මෙතනින් කම්පැරිසන් එකක් කරන්න ඕනේ. බයිසිකල් දෙකක් අතර කම්පැරිසන් එකක්. එහෙමනම් අපි මෙහෙම මෙන්න මේ විදිහේ ලේඅවුට් එකක් ගන්නත් පුළුවන්. මෙතන අපි දාමු උදාහරණයක් විදිහට comparison of bicycles. ඒ විදිහට අපිට වෙනස් විදිහේ ලේඅවුට් එකක් වුණත් අපේ ස්ලයිඩ් එකට ඇඩ් කරගන්න පුළුවන්. දැන් අපි බලමු අපේ ස්ලයිඩ් එකට කොහොමද ටේබල් එකක් ඇඩ් කරගන්නේ කියලා.
ඉන්සර්ට් එකට ගිහිල්ලා තමයි ටේබල් එකක් ඇඩ් කරගන්නේ. ඉන්සර්ට් මේ විදිහට කොලම් සංඛ්‍යාව සහ රෝ සංඛ්‍යාව මෙතෙන්දී අපිට දෙන්න ඕනේ. ටේබල් එකට අවශ්‍ය. මම දෙනවා කොලම් 4යි රෝස් 4යි. මේ විදිහට. එතකොට මේ විදිහට අපේ ටේබල් එක ලැබෙනවා. මේ ටේබල් එක මට පොඩ්ඩක් වෙනස් තැනකට තැන වෙනස් කරගන්න පුළුවන් මෙහෙම. ඒ වගේ මේ ටේබල් එකේ ඩිසයින් එක මෙතනින් ටේබල් ස්ටයිල් එකෙන් අපිට වෙනස් කර ගැනීම හැකියාව තියෙනවා. මෙතන විවිධාකාරයේ ස්ටයිල්ස් තියෙනවා. අපි කැමති ස්ටයිල් එක මේ විදිහට තෝරගන්න පුළුවන්. මම මේක තෝරගන්නවා. ඒ වගේ මේකේ සයිස් එකත් අපිට වෙනස් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට තව රෝ එකක් ඕන නම් මෙතන අවසාන සෙල් එකේ අපේ කර්සර් එක තියලා ටැබ් එක එබුවාම මේ විදිහට අපිට රෝ එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම අපේ මේක උඩ රයිට් ක්ලික් කරලා මේ ලැබෙන එකෙන් අපිට යම් එඩිටිං පාර්ට් කරගන්න පුළුවන්. එඩිටිං නැත්නම් වෙනස් කිරීම කරගන්න පුළුවන්. අපි ලබාගත්ත රෝ එක ඩිලීට් කරන්න ඕනේ. එහෙමනම් අපි රයිට් ක්ලික් කරලා මෙතනින් ඩිලීට් කියන එකට ගියා. ඩිලීට් රෝස් කියන එකට ගියා. ඒ විදිහටම කොලම්ස් ඩිලීට් කරගන්න පුළුවන්. ඒ වගේම ඔබට පේනවා මෙතන පාට දෙකකින් ලැබිලා තියෙනවා. ඒකට කියන්නේ බෑන්ඩඩ් රෝස් කියලා. ඒක අපිට මෙතනින් නැති කරගන්න පුළුවන්. එතකොට එකම පාටින් ලැබෙනවා. ඒ වගේම බෑන්ඩඩ් කියන එක නැවත ඇති කරගන්න මේක නැවත ක්ලික් කරන්න පුළුවන්. බෑන්ඩඩ් කොලම්ස් කියන එක ගන්න පුළුවන් මෙතනින් පාට දෙකක. අපි මේකේ යම් දේවල් ටිකක් ටයිප් කරගමු. නිකම්ම ඇතුලේ සෙල් එක ඇතුලේ ක්ලික් කරා ටයිප් කරන්න තමයි තියෙන්නේ. එතකොට ඒකේ ටයිප් වෙනවා. මෙතන මම ටයිප් කරනවා action person responsible මෙතන වචනේ අකුරු වැරදුනහම අර විදිහටම වර්ඩ් වල වගේම පිට ලැබෙනවා නිවැරදි කරගන්න පුළුවන් ආකාරයක්. ඒ වගේම completion what මෙතන අපේ ඇක්ෂන් ටික ටයිප් කරනවා. දැන් අපි බලමු වීඩියෝ එකක් ඇඩ් කරගන්න කොහොමද කියලා. දැන් අපේ මේ මෙන්න මේ මෙතෙන්ට මම ගිහිල්ලා insert tab එකට ගිහිල්ලා මෙතන video on my PC. ඊපස්සේ මෙතන මේ අවශ්‍ය තැනින් ඒ වීඩියෝ එක ගන්න පුළුවන්. මේ විදිහට වීඩියෝ එක ලැබෙනවා. මේක 3 size කරගන්න පුළුවන් ලැබෙන ස්ක්‍රීන් එක. දැන් මෙතන මේක අපි මේ slide show එකට ගිහිල්ලා බැලුවොත් මේක ප්ලේ කරන්න මෙන්න මේ යට තියෙන ප්ලේ බටන් එක ක්ලික් කරන්න ඕනේ. එතකොට තමයි මේ වීඩියෝ ප්ලේ වෙන්නේ. නමුත් අපිට ඕනනම් මේ ස්ලයිඩ් මේ වීඩියෝ එක අපි ස්ලයිඩ් එක ඕපන් කරපු ගමන් ස්ලයිඩ් ෂෝ මූඩ් එකට ගිය ගමන්ම ප්ලේ වෙන විදිහට හදාගන්න අපිට ඒක කරන්න පුළුවන්. මේකට ගිහලා ෆෝමැට් කියන එකට ගියා. නැත්නම් ප්ලේ බෑක් කියන එකට ගියා. ප්ලේ බෑක් කියන එකට ගිහිල්ලා start automatically කියන එක සිලෙක්ට් කරා. ඒ වගේම අපි මෙතනින් දැන් අපි ගිහින් බලමු ස්ලයිඩ් ෂෝ මෝඩ් එකට. එතකොට අපි ස්ලයිඩ් ෂෝ මෝඩ් එකට ගිය ගමන් automatically මේ වීඩියෝ එක ප්ලේ වෙනවා. දැන් අපි බලමු කොහොමද මේ ස්ලයිඩ් ෂෝ එකට ෂේප් එකක් ඇඩ් කරගන්න කියලා. ඒ වගේම මේකෙදි අපි ටේබල් එකක් ඉන්සර්ට් කරගන්නවා මේ විදිහට SWOT analysis එකක් හිතන්නකෝ අපි ඉදිරිපත් කරනවා කියලා. මේ විදිහට ටේබල් එක ඉදිරිය හදාගත්තා. PowerPoint වල තියෙන shapes අපි insert කරගන්න යොදාගන්නේ මෙන්න මේ insert කියන tab එකේ තියෙන shapes වලින්. ඒකේ shapes වලට ගියාම දැන් මෙතන තියෙනවා එක එක විවිධ ආකාරයේ shapes. ඉතින් අපිට අවශ්‍ය නම් rectangle එකක් මේක click කරනවා. ඊට පස්සේ මෙතනින් drag කරලා ඒ rectangle එක මෙහෙම මේ විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. මේ rectangle එකට විවිධාකාර styles අපිට මෙහෙම දෙන්න පුළුවන්. පාට වෙනස් කරගන්න පුළුවන්. ඒකේ තියෙන ඒ විවිධාකාර effects දෙන්න පුළුවන්. මේ විදිහට විවිධාකාර effects දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මේකේ color එක මේ විදිහට change කරගන්නවා. මේකෙන් මම මේ rectangle එක වහන්න යන්නේ. ඊට පස්සේ ඒක අපිට භාවිතා කරන්න පුළුවන් අපේ ඇනිමේෂන්ස් වලදී යම් ආකාරයක ඇනිමේෂන් එකක් හදන්න. දැනට අපි මේ රෙක්ටැන්ගල් එකක් ගත්තා. ඒක කොපි කරගත්තා. පේස්ට් කරගත්තා මේ විදිහට. ඔබට පේනවා මට පුළුවන් කොපි කරන්න. Control C Control V වලින් පේස්ට් කරා. මේක Control C එබුවම කොපි වුණා. Control V ඔබලා අපිට පුළුවන් මේක මේ ආකාරයට
ෂේප්ස් ටික ඇඩ් කරගන්න. දැන් මේ ෂේප් එක ඇතුලෙන් ඔබට මේක දර්ශනය වෙන විදිහට හදන්න පුළුවන්. මේ ෂේප් එක දැන් මෙහෙම මේ යටින් මේක පේන විදිහට අපි හදන්න පුළුවන්. මෙන්න මේ ආකාරය. මේක රයිට් ක්ලික් කරා format shape ගියාම මෙතනින් හැදෙන පේන එකක් ඒකට අදාළව options තියෙන මේකේ තියෙනවා transparency කියලා. මේ transparency එක පොඩ්ඩක් වැඩි කරපුවම ඔබට පේනවා ඒක එතනින් දර්ශනය වෙනවා. මේකෙත් ඒ වගේම transparency එක වැඩි කරොත් ඒකත් දර්ශනය වෙනවා. මේකෙත් transparency එක වැඩි කරොත් ඒකත් දර්ශනය වෙනවා. මේකෙත් ඒ විදිහට දර්ශනය වෙන විදිහට මෙහෙම හදන්නත් පුළුවන්. ඒ වගේම shapes වලින් විවිධාකාර දේවල් අපිට කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට දැන් කොටුවක් විතරක් ගන්න ඕන නම් මේ විදිහට ගන්න පුළුවන්. කොටුවේ මැද්ද තියෙන fill එක නැති කර ගන්න පුළුවන්. මේ එන format එකේ no fill කියන එකට ගියාම. ඒ වගේම මේකේ මේ වටේ තියෙන line එක අපිට වෙනස් කර ගන්න පුළුවන්. මෙතනින් මේ line එකට ගිහිල්ලා ඒකේ line එකේ width එක වැඩි කරලා මේ විදිහට ඒ වගේම color එක වෙනස් කරන්න පුළුවන්. සුදු පාට color එකක් මෙහෙම දෙන්න පුළුවන්. ඒ විදිහට shapes වලට අදාළව කරුණු තියෙනවා. ඒ වගේම අපි circle එකක් නැත්නම් round එකක් ඉදිරි දානවා නම් මෙහෙම ගිහිල්ලා ක්ලික් කරලා මෙහෙම නිකම්ම drag and drop කරන්න පුළුවන්. drag කරන්න පුළුවන්. එතකොට මේ විදිහේ ellipse එකක් තමයි හැදෙන්නේ. අපිට සමමිතික වෘත්තයක් ගන්න ඕන නම් shift එක ඔබාගෙන වෘත්තය insert කරන්නයි තියෙන්නේ. මේ විදිහට shift එක ඔබාගෙන වෘත්තයක් draw කරපුවාම ඇඳාම එතකොට සම්මිතික වෘත්තයක් ලැබෙනවා. ඒ වගේම මේ වෘත්තය ඔබට ඕන නම් 3D effect එකක් මේ වෘත්තයට add කරන්න ඔබට තියෙන්නේ right click කරා මේක format එකට එනවා. format එකේ මෙන්න මෙතන effects වල තියෙනවා 3D format කියලා. ඒකෙන් මෙතෙන්ට bevel කියන එකට මෙතන අගයන් දෙන්න තමයි තියෙන්නේ. bevel කියන එකට අගයන් ටිකක් දුන්නාම මේකේ format එක 3D වෙනවා. දැන් මෙතනට ඒක බලාගන්න දෙන අගය බලාගන්න මෙහෙම මෙතන format tab එකේ ඔබට පේනවා size එක තියෙනවා 3.01 inch කියලා. ඒක අපි 36න් වැඩි කරනවා. එතකොට 3.01 times 36 36න් වැඩි කරා උත්තරේ 108.36යි. ඒක මෙතෙන්ට දුන්නා. 108.36යි. ඒ විදිහට මේක කොපි කරගෙන මේ හතරටම දැම්මහම ඔබට පේනවා 3D පෙනුමක් තියෙන වෘත්තයක් ලැබෙනවා. මේකත් සමහරට ඔබට වැදගත් වෙයි. දැන් අපි බලමු ස්මාර්ට් ආර්ට් එකක් කොහොමද හදාගන්නේ කියලා. ඒකට අපි උදාහරණයක් විදිහට අපි ගන්නවා අපි අර table of content එක. ස්මාර්ට් ආර්ට් කියලා හඳුන්වන්නේ අපේ තියෙන තොරතුරු හෝ අදහස් visually represent කරන්න පුළුවන් ක්‍රමයක්. නැත්නම් graphics භාවිතා කරලා යම් ආකාරයක ආකර්ශනීයව ඉදිරිපත් කරන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් අපි උදාහරණයක් විදිහට අපි මේකෙදී අපි භාවිතා කරන topics ටික අපි ඉදිරිපත් කරන topics ටික smart art එකක් විදිහට ඉදිරිපත් කරන්න බලමු. මේකේ මගේ ලයිස්තුවක් තියෙනවා මෙන්න මේ විදිහට මම සාකච්ඡා කරන තොරතුරු වල ලයිස්තුවක්. මේක මම මේ විදිහට එන්ටර් කරගන්නවා. දැන් මේක මේ විදිහට නිකම්ම ලයිස්තුවක් විදිහට දානවට වඩා යම් ආකාරයක ආකර්ශනීය විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඉතින් අපි insert smart art කියන option එකට යනවා. ගිහිල්ලා මෙතන මේ තියෙන මේ options භාවිතා කරලා අපිට පුළුවන් වෙනවා මේ ලයිස්තුව වෙනස් විදිහකට හදාගන්න. මේකෙදි මම මේ ලයිස්තුවක් නිසා මේ list කියන එක භාවිතා කරන්න තමයි වැඩිපුර කැමැත්තක් දක්වන්නේ. ඒ වගේම ඔබට තියෙන මොකක් හරි process එකක් නම් ක්‍රියාවලියක් නම් මේ විදිහට මේ smart art භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම hierarchy එකක් නම් විශේෂයෙන්ම මොකක් හරි ඉතින් මේකේ ලයිස්තුවක් විදිහට මේ ගන්න එකේ මම මෙන්න මේ ලයිස්තුව තෝරගන්නවා vertical picture accent list කියන එක. ඒක තෝරගෙන ඕකේ කරපු ගමන් අපේ smart art එක මේ විදිහට තමයි හැදෙන්නේ. නමුත් මට ඕන ගන්න මේ දැනට තියෙන එකම මේ ස්මාර්ට් ආර්ට් එකක් විදිහට කන්වර්ට් කරන්න. නැත්නම් මෙතන මේ ටයිප් කරන්න වෙනවා අමුතුවෙන්ම. ඒ නිසා මම කරන්නේ මේක අන්ඩු කරලා මේ highlight කරලා මේ අපේ තියෙන ලයිස්තුව right click කරලා convert to smart art කියන option එකෙන් යනවා.
එතනින් ගිහලා මෙන්න මෙතනට අර ඔප්ෂන් එක එනවා. vertical picture action list කියන එක. එතනින් ඒක තෝරගන්නවා. එතකොට අපිට අමුතුවෙන් මේක ටයිප් කරන්න දෙයක් නෑ. අපේ තියෙන ලයිස්තුව කෙලින්ම ස්මාර්ට් ආර්ට් එකකට කන්වර්ට් වීම වෙනවා. ඊට පස්සේ මෙතනින් ගිහලා අපේ කලර්ස් ටික වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ විදිහට විවිධ වර්ණයන්ගෙන් යුක්ත එකක් අපිට තෝරගන්න පුළුවන්. නැත්නම් එකම වර්ණයන්ගෙන් යුක්ත විවිධාකාරයේ ඔප්ෂන්ස් මෙතන තියෙනවා. ඔබට තවත් පල්ලෙහාට ගියහම බලා ගන්න පුළුවන් විවිධ ආකාරයෙන් තියෙනවා. අපි මෙන්න මේ පාට නැත්නම් විවිධ වර්ණයන් යුක්ත එක අපි මෙතනින් තෝරගමු. ඒ වගේම මෙතන මුල ආරම්භයේදී අපිට ඉමේජ් එකක් දාන්න පුළුවන් මේ ඔප්ෂන් එකකුත් තියෙනවා. ඉතින් ඒක මෙතන මේ ෆොටෝ එක උඩ ඩබල් ක්ලික් කරපුවාම අපිට යම් ආකාරයක අයිකන් එකක් මේකට දාගන්න පුළුවන්. ඉතින් ඔබට වෙනවා මේකට අදාළ අයිකන්ස් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න නැත්නම් වෙබ්සයිට් එකකින් ගන්න. මම දැනට භාවිතා කරපු ඩවුන්ලෝඩ් කරගත්ත අයිකන් සෙට් එකක් තියෙනවා මේක සඳහා. ඒකට ඒකෙන් මම අයිකන් ටිකක් මේකට යොදා ගන්නවා මේ ආකාරයට. මේක මෙතනින් ගිහිල්ලා from file කියන එකෙන් තමයි යන්න ඕනේ. මේ විදිහට අපිට එකින් එකට අපේ කැමති අයිකන් එක දෙන්න පුළුවන්. ඩබල් ක්ලික් කරා from a file ඊපස්සේ අවශ්‍ය තැන අපේ කම්පියුටර් එකේ ෆයිල් එක තියෙන තැන තෝරගත්තා. විදිහට අපි අපේ මේ අයිකන් ටික දාගත්තා. අයිකන් ටික දාගත්තාම පොඩි visual representation එක තවත් ආකර්ෂණීය වෙනවා. මේ විදිහට අපිට පුළුවන් ස්මාර්ට් ආර්ට් එකක් භාවිත කරන්න. ඉතින් PowerPoint වලදී ඔබ ස්මාර්ට් ආර්ට් භාවිතයට යොමු වීම වැදගත් වෙනවා. මොකද ඒක හරහා ඉතාමත් ප්‍රසන්ටේෂන් එක ආකර්ශනීයත්වේ ඔබ ඉදිරිපත් කිරීමේ තියෙන ඒ ඔඩියන්ස් එක ඇද බැඳ තබා ගැනීම සඳහා අවශ්‍ය කරන්නේ ලස්සන ඒ ආකර්ශනීය බව ලබා ගැනීමට පුළුවන්. ඉතින් මේකේ මේ තවත් ස්මාර්ට් ආර්ට් එකේ ඔප්ෂන්ස් තියෙනවා. 3D ලුක් එකක් මෙහෙම ගන්න පුළුවන්. මෙන්න මේ වගේ එකක් ක්ලික් කරොත් 3D ලුක් එකක් මේ විදිහට ගන්න පුළුවන්. ඒ වගේම අපි ස්මාර්ට් ආර්ට් වල තවත් ඔප්ෂන් එකකට යන් අපිට ඕනනම් උදාහරණයක් විදිහට අර මෙන්න මේ තවත් ස්ලයිඩ් එකකට යන් අපි මෙතන දාමු organizational structure. organizational structure කියන එක මේකේ අපි organizational structure කියන එක මේක වෙනුවට එතන මේකෙම අපිට පුළුවන් මෙතන මේ තියෙනවා මේ content කොටුවේ මෙතන smart art icon එක insert smart art graphic මෙතෙන්ට ගියා මෙතනින් අපිට ඕනේ hierarchy කියන එක මෙන්න මේක මම තෝරගන්නවා මේකේ පුළුවන් අපිට තනතුරු සහ නම යන දෙකම දෙන්න ඕකේ කරා මේකේ උදාහරණයක් විදිහට අපේ මෙතන ඉන්නවා හිතන්නකෝ GM General Manager CEO GM CEO උදාහරණයක් විදිහට මෙතන Mr. ABCD මෙතෙන්ට DGM finance ඔබට පේනවා දැන් මේ ස්මාර්ට් ආර්ට් එකේ හැදිලා තියෙන විදිය මෙතන පෙන්නනවා ටෙක්ස්ට් තියෙන්න ඕන විදිහ. ඉතින් මේක තමයි ප්‍රධානම ශාඛාව. ඒකෙන් විහිදිලා යන අතු විදියට තමයි මේක තියෙන්නේ. මෙතන ඔබට පේනවා මේක වෙනමම තියෙනවා. අනිත් ටික මේක යටතේ තියෙනවා. මේ තුන DGM marketing IT DGM audit කියන ඒවා මේක යටතේ තියෙනවා. finance කියන එක වෙනම තියෙනවා. ඒක ඔබට පේනවා මෙතන. දැන් මෙතන මම තවත් එකක් ඇතුළත් කරගන්න ඕන අලුතෙන් මෙතනින් මේ ටෙක්ස්ට් එක enter කරන type your text here කියන කොටුවේ අන්තිම එක ළඟ cursor එක තියලා enter කරලා තව මොකක් හරි add කරගන්න පුළුවන්. DGM admin ඒ වගේම එකක් යටතේ තවත් එකක් add කරගන්න ඕන නම් උදාහරණයක් විදිහට DGM admin යටතේ අපිට ඕන operation manager දාගන්න. DGM admin යටතේම තව එකපාරක් enter කරලා
operation manager 1 මෙයාව දාගන්න ඕනේ. හැබැයි මේක දාගන්න ඕනේ ටිකක් මේක යටතේ. එහෙනම් අපි මේක ටැබ් එක ඔබනවා. ටැබ් එකේ පුහාම මෙතන මේ DGM admin යටතේ තමයි මෙයාව හැදෙන්නේ. මේ විදිහට අපිට හදා ගන්න පුළුවන්. DGM IT යටතේ තව කෙනෙක් අපිට දාගන්න ඕන නම් IT head කියලා නමක් උදාහරණයක් විදිහට. ඒක අපි මෙතනින් ටැබ් එකක් මෙතනින් දුන්නොත් එහෙම ටැබ් එක එබුවොත් මේක ඇතුළට යනවා. එතකොට මේක මෙයා යටතේ මේක වැටෙනවා. ඒ පාට දෙන්න පුළුවන්, මෙහෙම කලර්ස් දෙන්න පුළුවන්. අපි මෙන්න මේ ආකාරයේ කලර්ස් ටිකක් දෙමු. ඒ වගේම මෙතන මේ 3D effect එහෙම ගන්න පුළුවන්. මේ විදිහට ඒ වගේම 3D rotation එකක් ගන්න පුළුවන් මෙහෙම. මේ වගේ කරොත් එහෙනම් 3D rotation එකක් සහිතව යම් ආකාරයක වෙනස්ම විදිහේ පෙනුමක් ලබා ගන්න පුළුවන්. මේක sizes අපිට වෙනස් කරගන්න පුළුවන්. පොඩි වගේ නම් මේක ඇදලා drag කරන්න. අපි බලමු දැන් charts add කරගන්නේ කොහොමද කියලා අපේ presentation එකට. chart සම්බන්ධයෙන් කියලා දෙන්න මම තවත් slide එකක් ගන්නවා මෙහෙම. slide එකක් අරගෙන අපි දාමු progress in last 5 years කියලා title එකක්. progress in last 5 years කියලා title එකක් මම ගත්තා. ඊට පස්සේ මෙතනින්ම මේ කොටුවේම අපිට add chart කියන එකෙන් insert chart කියන එකෙන් මේ chart එකක් add කරගන්න පුළුවන්. insert chart කියන එකට ගියා. අපි කැමති chart එකක් මෙතනින් තෝරගන්න පුළුවන්. විශේෂයෙන්ම වැඩියෙන්ම භාවිතා වෙන charts තමයි line column chart, line chart, ඒ වගේම pie chart. bar chart ඒ වගේ දේවල් භාවිතා වෙනවා. වැඩි හරියක් බහුතරයක් භාවිතා වෙන්නේ මෙන්න pie chart, line chart, column chart වගේ දේවල් තමයි. ඉතින් මේකදී අපි ගමු line chart එකක්. line chart එකේ වර්ග කීපයක් තියෙනවා. දැන් මෙන්න මේක ගත්තොත් මේකෙදී යටින් වැටෙනවා මෙන්න මේ විදිහට categories ටික සහ series ටික. මේක හොඳයි කියලා මට හිතෙනවා. මම මෙහෙම මේ විදිහට enter කරගන්නවා chart එක. chart එක presentation එක ආවයින් පස්සේ ඔබට දකින්න පුළුවන් ඒකෙදි Excel sheet එකකුත් open වෙනවා, පොඩි Excel sheet එකක්. මේ Excel sheet එක ඇතුලේ තමයි ඔබට අවශ්‍ය කරන තොරතුරු ටික නැත්නම් ඒ අවශ්‍ය කරන දත්ත ටික ඇඩ් කරගන්න ඕනේ. horizontal axis එක category 1, category 2, 3, 4 කියලා තමයි තියෙන්නේ. මෙතෙන්ට අපිට අවුරුදු වර්ෂ ටික දාගන්න පුළුවන් නම් පහුගිය වර්ෂ ටික 2016 ඉඳන් 20 දක්වා මෙහෙම මෙතන edit කරන්න තමයි තියෙන්නේ. දැන් මම මෙතනින් ගන්නවා 2016 2017 2018 2019 ඒ විදිහට 2016 ඉඳන් 19ට ඇඩ් කරා කියලා ගමු. තවත් අපිට දැන් මේක අවුරුදු 4යි තියෙන. තවත් එකක් වොන්න මම 2020 කියලාත් මෙතන ටයිප් කරනවා. ඒක 2020ට එනවා. තොරතුරු ටිකත් අපිට අවශ්‍ය කරන තොරතුරු මෙතන දාන්න පුළුවන්. ඒ අනුව මේක හැදෙනවා. හිතන්නකො උදාහරණයක් විදිහට මම මේක වෙනස් කරනවා. මෙතෙන්ට මම දානවා 5 4 5 මේ විදිහට වෙනස් කිරීමකට ලක් කරා. ඒ විදිහට අපේ chart එකේ තියෙන දේවල් වෙනස් කරගන්න පුළුවන්. chart එකට title එකක් දෙන්න පුළුවන් මෙතනින්. මේ chart title කියන එක වෙනස් කරගන්න පුළුවන්. progress 2016 සිට 2020 දක්වා. ඒ වගේම මේ තියෙන මේකේ තියෙන axis වලට අදාළ නම් ටික වෙනස් කරගන්නත් පුළුවන් අපිට. මේක ඕනනම් මකන්න පුළුවන්. ඒකෝර මේක මෙහෙම එනවා. මේක අපි කැමති විදිහට ඩිසයින් එක සහ ඇක්සිස් හදාගන්න පුළුවන්. අපි මුලින් මේ ෆෝමැට් කරගමු ටිකක් ලක්ෂණ ආකර්ෂණීය විදිහට ඩිසයින් එකට යනවා. මෙතනින් අපි කැමති ෆෝමැට් එක ගන්න පුළුවන්. මෙන්න මේ ෆෝමැට් එක ටිකක් ආකර්ෂණීය වගේ හින්දා මම ඒක තෝරගන්නවා. ඒ වගේම
මෙන්න මෙතනින් add chart elements අපිට add කරගන්න පුළුවන්. axis title primary horizontal axis. එතෙන්ට අපි ඒක select කරලා තියෙද්දි අපි year කියලා type කරනවා. year වර්ෂයනේ තියෙන්නේ. ඒ වගේම primary axis title vertical. මෙතෙන්ට අපි දාමු growth වරහන් ඇතුලේ $million. ඒ විදිහට අපිට මේ අවශ්‍ය කරන එලිමන්ට්ස් ටික අපිට ගන්න පුළුවන්. data labels කියන එක ගත්තොත් එහෙනම් මෙතන අර තියෙන අපේ සංඛ්‍යාව සංඛ්‍යාත්මකව පෙන්눔 කිරීමකුත් වෙනවා. සහ ඒක තියෙන්න ඕනේ තැනත් අපිට මෙහෙම මෙන්න මේකෙන් ගන්න පුළුවන් මේ කොතනද තියෙන්න ඕන කියලා. වචනේ ඒක කර්සර් එක අරන් ගියාම එතන ඒ අකුරු ඉලක්කම් ටික තියෙන තැනත් වෙනස් වෙනවා. අපි above කියලා දැම්මොත් ඒක වඩා හොඳයි මම හිතන්නේ. එතකොට වඩාත් පැහැදිලි. ඒ වගේම legends කියන දාන්න පුළුවන් අපිට series 1 2 3 කියලා ඒකට අදාළ දේවල්. දැන් මේ series කියලා කියන්නේ අපේ මේ අපි භාවිතා කරලා තියෙන්නේ මේ මොකද්ද data කියන එක. ඒක වෙනස් කරගන්න පුළුවන් මේ series 1 2 3 කියන එකේ නම් ටික අපිට පුළුවන් right click කරලා edit data එකට ගියාම අපිට එනවා අර Excel එක. Excel එකේ මේ series 1 කියන එකට අපි උදාහරණයක් විදිහට GenSpike Lady Spike Kid Spike කියලා වෙනස් කරනවා. ඒතර ඔබට පේන මේ වචන ටිකත් මෙතන වෙනස් වුණා. ඒ වගේම මෙතනදී මේ භාවිතා කරලා තියෙන fonts ඒ වගේම මේ sizes ඒවා අපිට ඔක්කොම edit කරගන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ. උදාහරණයක් විදිහට මේකේ තියෙන font එක වෙනස් කරන්න පුළුවන් home tab එකෙන් font එක මෙහෙම වැඩි කරන්න පුළුවන්. ඒ වගේම bold කරන්න ඕන නම් bold කරන්න පුළුවන්. මේ දාලා තියෙන ඉලක්කම් වලට උනොත් ඒ විදිහටම අපිට edit කරගැනීමේ හැකියාව තියෙනවා. bold කරගන්න පුළුවන් size එක වෙනස් කරගන්න පුළුවන්. ඒ විදිහට අපිට යම් යම් වෙනස් කර ගැනීම කරගන්න පුළුවන් අපේ මේ presentation එකට අදාළව. මම දැන් ගත්තේ line chart එකක්. අපි බලමු කොහොමද ස්තම්භ ප්‍රස්ථාරයක් දාගෙන ඇතුළත් කරගන්න කියලා. මේකට මම ගන්නවා තවත් slide එකක් දානවා අපි නමක් projections කියලා. මේකෙදි අපි ඇඩ් කරගමු මෙතනින්ම මෙන්න මේ column chart එකක්. column chart එක විදිහට විවිධ charts තියෙනවා. මම ඒකෙදි මෙන්න මේ 3D chart එකකට යනවා. ඕකේ කරගන්නවා. මේකත් අර වගේමයි Excel එකක් open වෙනවා. ඒකෙන් අපිට අවශ්‍ය කරන තොරතුරු ටික මෙතන edit කරගන්න තියෙන්නේ. edit කරගෙන ඊට අදාළ තොරතුරු ඕනනම් අපිට මේකට අදාළ තොරතුරු වෙනම Excel එකකින් මෙතෙන්ට copy කරගන්නත් පුළුවන්. අපේ Excel Excel sheet වෙන Excel sheet එක මේ තොරතුරු තියෙනවනම් මේකට copy කරගන්න එක තමයි වඩාත් හොඳ. එතකොට මෙතනින් අපිට ඒක edit කරගෙන ඉදිරියට යන්න පුළුවන්. මම slide transition වලට යන්නම්. slide transition එක ලේසි. බොහොම ලේසි. අපිට transition කියන tab එකට ගියා. අපි කැමති slide transition එකක් මෙන්න මේ option වලින් තෝරගත්තා. මේකෙදි අපිට කැමති transition එක උඩ click කරපුවාම ඔබට ඒකේ preview එකක් මේ යට බලා ගන්න පුළුවන්. මේ විදිහට අපිට කැමති එක අපිට මේ option වලින් ගන්න පුළුවන්. මම මේ අවස්ථාවේදී මේකට යොදා ගන්නවා මෙන්න මේ doors කියන එක දොරක් වගේ යන ස්ටයිල් එකක්. මේක මම තෝරගන්නවා. මේ එතනින් apply to all කියන එකත් යොදනවා. ඒතර අපේ presentation එක පුරාවට මේ slide transition එක ඇතුළත් වෙනවා. අපි slide show එකට ගියොත් එහෙම මේ විදිහට දොරක් වගේ ඇරි තමයි යන්නේ. මේ විදිහට තමයි අපේ presentation එක දැන් දිස් වෙන්නේ. හොඳයි. අපි දැන් බලමු animation PowerPoint එකේ යොදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි පළවෙනි slide එකට ගියාම අපිට ඕන කරනවා animations යොදන්න. ඉතින් අපි යනවා animations tab එකට. මේකේ මේ animation pane කියලා තියෙනවා. ඒක click කරන්න. animation pane එක ඉතාමත් වැදගත් අපේ animations වලට. ප්‍රධාන කොටස් තුනකට animations බෙදෙනවා. ඒ ටික බලා ගන්න පුළුවන් මෙන්න මේ ඊතලෙන් entrance, emphasis, exit. අපි අපේ තියෙන item එක element එක ඇතුළත් වෙනකොට entrance එකේදී දෙන animation එක, emphasis එකේදී දෙන animation එක, ඒ වගේම exit එකේදී දෙන animation එක.
මේ තුන කොටස් තුන ඉතාමත් වැදගත් වෙනවා ඇනිමේෂන් සම්බන්ධයෙන් කතා කරනකොට. ඒ වගේම මෝෂන් පාත් එක තියෙනවා. මේක භාවිතා වෙන්නේ ටිකක් ඇඩ්වාන්ස් ඇනිමේෂන්ස් වලදී. ඒ කියන්නේ මොකක් හරි එලිමන්ට් එකක් යම් ස්ථානයක සිට තවත් ස්ථානයකට යන එක. මෙතන දීලා තියෙනවා ඇනිමේෂන්ස් ඔප්ෂන්ස් ටික. ඊට අමතරව තවත් ඒවා වැඩිදුර ඇනිමේෂන්ස් මේ පල්ලෙහා තියෙන ඒවායින් අපිට ගන්න පුළුවන්. දැන් එන්ට්‍රන්ස් එකට අදාළ ඒවා වැඩිපුර ඒවා මෙන්න මේ මෝ එන්ට්‍රන්ස් ඉෆෙක්ට්ස් වලට ගියාම අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේකට අපි මෙහෙම දෙමු මෙන්න මේ zoom කියන එක. ඒතර ඔබට පේනවා මේක මේ විදිහට එනවා. ඒ වගේම මේකට අපි දෙමු wipe කියන එක. එතකොට ඒක මෙහෙම උඩ පැත්තට යන්නේ. ඒක අපේ යන ඩිරෙක්ෂන් එක වෙනස් කරන්න පුළුවන්. මේක පල්ලෙහා ඉඳන් උඩට තමයි ඩිෆෝල්ට් එන්නේ. ඉෆෙක්ට් ඔප්ෂන් වලට ගිහිල්ලා වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට යන විදිහට හදා ගන්නත් පුළුවන්. ඒ වගේම මේ ඇනිමේෂන් එකේ කාල සීමාව මෙතන පෙන්නනවා. ඩියුරේෂන් එක 0.5යි කියලා. ඒක වෙනස් කරගන්නත් පුළුවන්. අපිට මේක ඇනිමේෂන් එක වෙන කාල සීමාව ඊට වඩා වැඩි කරගන්න ඕන. මෙතන ක්ලික් කරන්න ඕන. ඒක play from here කියන ක්ලික් කරපුවාම මේක කොහොමද වෙන්නේ කියලා අපිට පෙන්눔 කරනවා. ඒ වගේම ඇනිමේෂන් එක වෙන්නේ මොකක් කරපුවාමද? නැත් අපි ඩිෆෝල්ට් එන්නේ ක්ලික් කරපුවාම. on click තමයි මේ ඇනිමේෂන් එක වැඩ කරන්නේ. අපි මෙතනින් with previous කියලා දැම්මොත් ක්ලික් කරන්න අවශ්‍ය නැහැ. කලින් එක වෙච්ච ගමන් ඒක ඊළඟ එකත් වෙනවා. මේක අපි එන එක ඊළඟට දාමු. මේ ඉමේජ් එකට zoom effect එකක්. එතෙන්ට ඒ වගේ මෙන්න මේ ටෙක්ස්ට් එකට දාමු random bar. නැත්නම් ඒකට දාමු wipe. වම් පැත්තේ ඉඳන් එන විදියට. මෙතෙන්ටත් මෙන්න මේ ඉමේජ් එකටත් අපි දෙමු zoom effect එකක්. දැන් ඔබට පේනවා මේක මෙන්න මේ play from කියන එකෙන් දාලා අපිට මේකේ preview එක බලා ගන්න පුළුවන් කොහොමද මේ අපේ animation ටික වැඩ කරන්නේ කියලා. ඒක මේ විදිහට වුණාට මේ හැම එකක්ම ක්ලික් කරපුවම තමයි වෙන්නේ. දැන් අපි slide show එකට ගියොත් එහෙනම් ඔබට පේනවා අපි මේක ආවා මේක නිකන් වෙනවා. නමුත් ක්ලික් කරන්න ඕනේ ඊළඟ ඒවා එන්න. මේක අපිට වෙනස් කරගන්න පුළුවන්. මේ ටිකම select කරලා එකින් එක උනත් පුළුවන්. පළවෙනි එක ක්ලික් කරලා shift ඔබලා අන්තිම එක select කරලා start කියන එකට දෙනවා after previous කියලා. ඔබට පේනවා එතකොට මේ අපේ slide show එකේ මේ animation එක හැදිලා තියෙන හැටි. පළවෙනි එක මෙතනින් එනවා start end. ඊට පස්සේ මෙතන ඊළඟ එක. පියවරෙන් පියවර යන විදිය ඔබට වෙනවා. දැන් අපි slide show mode එකට ගියොත් මෙතනින් ඔබට පේනවා අපි ක්ලික් කිරීමේ අවශ්‍යතාවයක් නෑ. අපේ animations ටික automatically මේ විදිහට present වෙනවා. ඒක තමයි ඇත්තටම animations වල තියෙන දේ. අනිත් ඒවාත් අපිට මේ විදිහට edit කරගන්න පුළුවන්. දැන් මේකට අපිට දෙන්න පුළුවන් මේකට මෙන්න මේ විදිහ එකක්. නැත්නම් මෙහෙම fly in එකක් දෙන්න පුළුවන් පල්ලෙහා ඉඳන් මෙන්න. float in එකක් දුන්නොත් ළඟ ඉඳන් එන්නේ. ඒකට අපිට දෙන්න පුළුවන් with previous කියලා. ඒකට කලින් එකත් එක්කලා මේක වෙනවා. මේකටත් අපි දෙන්න පුළුවන් මෙහෙම wipe එකක්. wipe එකේදී මෙහෙම effect එක මේ වම් පැත්තේ ඉඳන් එන්න දෙන්න පුළුවන්. සම්පූර්ණ එකම දෙන්නේ නැතුව කොටස් වශයෙන් දෙන්න පුළුවන් 1 by 1 කියලා මෙහෙම. එතකොට එකින් එක මේ විදිහට දර්ශනය වෙනවා. මේකත් එක්තරා ආකාරයකට ආකර්ෂණීයයි. ඉතින් නමුත් මේකෙදි මේ සේරම ටික වෙන්නේ ක්ලික් කරපුවාම. අපිට උරුම මෙතෙන්ට ගිහිල්ලා after previous දෙන්න. එතකොට මේවා පෙලින් පෙලට එනවා. දැන් මේකට ගියොත් එimhe organization chart කියන එකට මේකටත් අපිට float in එකක් දෙමු. ඒ වගේම මේ group එකට අපි දෙමු wipe කියන effect එකක්. නැත්නම් wipe නැත්නම් අපි එතෙන්ට දෙමු fade කියන එක. wipe එකක්ම දෙමු බලන්න. wipe එකක් දුන්නා වම් පැත්තෙන් දුන්නා. ඒ වගේම මේක එකින් එක දුන්නා. ඒතර ඔබට පේනවා මේ පියවරෙන් පියවර ඒක ඇඩ් වෙන විදිහට ඒ විදිහට එනවා. මේකටත් අපි ඒ විදිහටම දෙමු float in එකක්. ඒ වගේම මේ table එකට දෙමු effect එකක් ඒත් swipe එකක් දාම මේ විදිහට. ඒකෙත් මේ විදිහට වම් පැත්තෙන් දකුණු පැත්තට. එක විදිහේ theme එකක් අපි ගත්තොත් හොඳයි. එතකොට ඔබට පේනවා යම් ආකාරයක තේමාවක් එක තේමාවකට යන්න පුළුවන්.
මේක ඔබට පේනවා මේකෙත් අපි ක්ලික් කරොත් තමයි මේක වෙන්නේ. දැන් බලන්න මේ on click තමයි මේ ඔක්කොම default එන්නේ. ඉතින් අපිට වෙනවා ඔක්කොම select කරලා මෙතනින් after previous කියන එක select කරගන්න. ඒ වගේ මේකටත් ඒ විදිහටම කරමු. මෙතෙන්ට ගියා float in මේක වෙනස් කරගත්තා wipe මෙතන direction එක වෙනස් කරා මෙතනින් by element category. ඒතකොට එකින් එක මේ විදිහට දර්ශනය වෙනවා. මේක ඊට වඩා වෙනස් විදිහට අපි පල්ලෙහා ඉඳන් උඩට දුන්නොත් එහෙම. ඒතකොට ඔබට පේනවා මේ අර ස්තම්භ ටික හැදෙන විදිහට යම් ආකාරයක අලංකාරයක් ඒකට ඇඩ් වෙනවා. මේ ටිකටත් අපි දෙමු යම් ආකාරයක ෆ්ලෝට් එක ඒ විදිහට අපිට දෙන්න පුළුවන්. දැන් බලමු PowerPoint වලට ඉතාමත් වැදගත් වන ටූල් එකක් වන ස්ලයිඩ් මාස්ටර් භාවිතා කරන්නේ කොහොමද කියලා. ස්ලයිඩ් මාස්ටර් කියන ටූල් එක වැදගත් වෙන්නේ සමහර දේවල් අපිට PowerPoint ස්ලයිඩ්ස් කීපයක ඇතුළත් කළ යුතු දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට මේ ස්ලයිඩ් එකේ තියෙන මම මේ ඔරිජිනල් ස්ලයිඩ් එක මම හදපු අපේ ඔරිජිනල් ස්ලයිඩ් එකේ මම දාලා තියෙන මෙන්න මෙහෙම අයිකන් එකක්. මේක සෑම ස්ලයිඩ් එකකම භාවිතා වෙනවා. මෙන්න මේ හෝම් අයිකන් එක හැම ස්ලයිඩ් එකකම මම මේ හෝම් අයිකන් එක භාවිතා කරලා තියෙනවා. ඒ වගේම මේ page numbers මම යොදලා තියෙනවා. ඒ වගේම මම දෙයක් කරලා තියෙනවා මේකේ මේ ඔරිජිනල් එකේ මේ රතු පාට මේ page number එක තියෙන කොටුව පොඩ්ඩක් page එකේ අයිනට කරලා තියෙනවා. දැනට අපේ තියෙන්නේ මෙහෙම ටිකක් මැදට වෙන්න. නමුත් මගේ මේ ඔරිජිනල් ස්ලයිඩ් එකේ මම මේක ටිකක් අයිනට කරලා තියෙනවා. ඒ වගේම සමහර දේවල් තියෙනවා ඔබට මේකේ අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් දේවල්. දැන් උදාහරණයක් විදිහට මේ ටයිටල් එක මම බෝල්ඩ් කරලා ඒකේ වටේ යම් ආකාරයක ග්ලෝ එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ මේ ටයිටල් එක වෙනස් කර ගැනීමට ලක් කරලා තියෙනවා. නමුත් මම මේ ස්ලයිඩ් එක මේ ටයිටල් එක වෙනස් කර ගැනීම එකින් එකට කළේ නැහැ. මම කළේ එක තැනකට ගිහිල්ලා මේ දේවල් වෙනස් කරපු එක. එහෙම කරන්න පුළුවන් ඒ එක තැන තමයි නැත්නම් අපිට මුළු ස්ලයිඩ් එකේම යම් ආකාරයක තීම් එකේ වෙනසක්, ඩිසයින් එකේ වෙනසක් කරන්න පුළුවන් තැන තමයි ස්ලයිඩ් මාස්ටර් කියලා කියන්නේ. ඒකෙදි වෙන්නේ ඇත්තටම අපේ ස්ලයිඩ් ඩිසයින් එක අපි ගත්ත ඔරිජිනල් ඩිසයින් එක පොඩ්ඩක් වෙනස් කරලා ගන්න එක තමයි. ඒකෙදි අපිට වෙනස් කරන්න පුළුවන් එක්කෝ මේ සම්පූර්ණ ස්ලයිඩ් එකටම අදාළ වෙන විදිහට යම් වෙනසක් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් එකින් එක ස්ලයිඩ් එකේ තියෙන ලේඅවුට් වලට අදාළ වෙන විදිහට ඒ වෙනස කරගන්නත් පුළුවන්. දැන් මෙතන මේ තියෙන ලේඅවුට් වල ඔබට පේනවා විශාල ලේඅවුට් ප්‍රමාණයක් තියෙනවා. ලේඅවුට් ඇත්තටම 16ක් විතර තියෙනවා. 16ක් තියෙනවා මේ අපේ තියෙන ලේඅවුට් ලිස්ට් එකේ. ඉතින් මේ අපි මේ ටයිටල් ස්ලයිඩ් කියන එකට යම් වෙනසක් කළොත් ස්ලයිඩ් මාස්ටර් එකෙන් ඒක අදාළ වෙන්නේ ටයිටල් ස්ලයිඩ් එකට විතරයි. හොඳ අපි ඒක ගිහිල්ලාම බලමු. view කියන එකට ගියා. ඒකේ තියෙනවා ස්ලයිඩ් මාස්ටර්. ස්ලයිඩ් මාස්ටර් එකේ ඔබට පේනවා ප්‍රධාන කොටස් දෙකක් ඔබට අඳුනා ගන්න පුළුවන්. එකක් තමයි මේ උඩින්ම තියෙන එක. මේකට කියන්නේ මාස්ටර් ස්ලයිඩ් එක කියලා. මේකේ යම් දෙයක් අපි වෙනසක් කළොත් ඒක මුළු ප්‍රසන්ටේෂන් එකේ සියලුම ස්ලයිඩ්ස් වලට බලපානවා. ඒ වගේම ඊට පස්සේ තියෙනවා මේ ලේඅවුට් ස්ලයිඩ්ස්. මේකේ තියෙන එක එක ලේඅවුට් එකට අදාළ ස්ලයිඩ් ඩිසයින් එක. අපි යම් වෙනසක් කරොත් මේ ටයිටල් ස්ලයිඩ් ලේඅවුට් එකට අදාළව ඒකේ වෙනස වෙන්නේ ටයිටල් ස්ලයිඩ් ලේඅවුට් එකේ විතරයි. මේකේ තියෙන ටයිටල් ඇන්ඩ් කන්ටෙන්ට් ලේඅවුට් එක ඒකේ වෙනසක් කළොත් ඒක අදාළ වෙන්නේ ඒ ටයිටල් ඇන්ඩ් කන්ටෙන්ට් ලේඅවුට් එකට විතරයි. ඒ විදිහට මේ ලේඅවුට් 16ක් තියෙනවා. මේ ලේඅවුට් 16 වෙනස්කම් කළොත් ඒ ලේඅවුට් එකට විතරයි ඒක අදාළ වෙන්නේ. දැන් අපිට යම්කිසි වෙනසක් කරන්න ඕනේ මෙහෙම දැන් මුළු ස්ලයිඩ් එකටම බලපාන විදිහට අපිට මෙන්න මේ කොටුව අයිනට කරගන්න ඕනේ. එහෙනම් අපි මෙතන මේ මාස්ටර් එකට ගියා. මෙතනින් මේ කොටුව ටිකක් අයිනට කරා. වෙනස් ලේඅවුට් එක අපි හිටියේ අපි මේකට ගියා. මෙතනින් මේ කොටුව අයිනට කළා. කළා page number එකත් මෙහෙම අයිනෙන් තිබ්බා. ඒතර ඔබට පේනවා මේ හැම ලේඅවුට් එකකම මේ වෙනස්කම එහෙම වෙනවා. ඊට පස්සේ අපිට කරන්න ඕන දෙයක් තමයි මෙන්න මේ තියෙන ටයිටල් එක මේක පොඩ්ඩක් එඩිට් කරගන්න ඕනේ. මේක මම බෝල්ඩ් කරනවා. ඒ වගේම මේකට මම දෙනවා බෑග්ග්‍රවුන්ඩ් කලර් බෑග්ග්‍රවුන්ඩ් එකක් ෂැඩෝ එකක්. ඒ වගේම ෆෝමැට් ටැබ් එකකින් අපි මෙතනින් ටෙක්ස්ට් ඉෆෙක්ට් වලින් ග්ලෝ එකක් දෙනවා. ඒතර ඔබට පේනවා අපි අපේ මේ ස්ලයිඩ් එකේ අපි මෙන්න මේ වෙනස්කම් කළා. අපි බලමු ගිහිල්ලා මේ ක්ලෝස් මාස්ටර් view එකට ගිහිල්ලා අපේ ස්ලයිඩ් එක කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඔබට පේනවා දැන් මේක අයිනට ගිහිල්ලා තියෙනවා මේ page number තියෙන එක. ඒ වගේම මාස්ටර් view එකේ සහ අනිකුත් layouts වල මේ විදිහට වෙනස්කම් වෙලා තියෙනවා. ඒ වගේම අපි page number එකක් දැන් මේකට දෙමු. insert slide number.
slide number මේ විදිහට දුන්නා. apply to all. slide number එකකුත් මම මේ විදිහට දුන්නා. නැවත slide master එකට ගිහලා close කරමු මේක. දැන් ඔබට පේනවා මේ slide number එකක් වැහලා තියෙනවා. ඒ වගේම දැන් හැම එකකම වගේ අපේ ඒ වෙනස්කම නැත්නම් අපි title එකට කරපු ඒ වෙනස්කම අන්තර්ගත වෙලා තියෙනවා. නමුත් මේකේ අන්තර්ගත වෙලා නැහැ. මේ තියෙන මේ වෙනස් slide එකක් තමයි ඒ තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් නැවතත් මේකට ගිහිල්ලා slide master ඒකෙදි වෙලා තියෙන මෙන්න මේ title එකක් විතරක් තියෙන layout එකේ තමයි ඒක වෙනස්කම වෙලා තියෙන්නේ. home එකට ගියා bold shadow format text effect glow මේ විදිහට මේක වෙනස් කරම කරගත්තා. නැවතත් අපි ගිහින් බැලුවොත් මම හිතන්නේ දැන් හැම එකටම අපි අපේ කරපු වෙනස්කම අදාළ වෙලා තියෙනවා. ඒ විදිහට තමයි ඒක කරගන්නේ. නමුත් දැන් අපිට යම් දෙයක් මේකෙදි වෙනසක් කරගන්න ඕනේ. මොකද මේ title slide එකට අපිට page number එකක් අවශ්‍ය නැහැ. ඒ වගේ මේ රතු පාට කොටුවත් මේක අවශ්‍ය නැහැ. මොකද මේක තමයි අපේ title එක. එහෙනම් අපිට කරන්න තියෙන්නේ right click කළා format background ගියා. මෙතනින් එන pane එකෙන් අපිට පුළුවන් hide background graphic කියන එක click කරන්න. එතකොට මේක මේ background graphic එක මේකෙන් hide වෙලා යනවා. ඒ වගේම page number එක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් අපි මොකද්ද කරන්නේ? අපි යනවා මෙතනින් insert header and footer don't show in title slide ඒක click කරනවා apply to all කියනවා. එතකොට මේ title slide එකේ header එක නැත්නම් footer එක පෙන්눔 කරන්නේ නැහැ. මොකද මේ page number කියන එක header එකක් විදිහට තමයි එන්නේ. ඒතර ඔබට පේනවා මෙතනින් දැන් තමයි page number එක ඇවිල්ලා තියෙන්නේ. ඒ විදිහට තමයි ඇවිල්ලා තියෙන page number එක ඒ විදිහට ගිහිලා තියෙනවා. මේ මෙන්න මේ අපි දීලා තියෙන table of content වලට යම් ආකාරයක link දීලා තියෙනවා එක එක pages වලට යන්න. අපිට ඒක කරන්න පුළුවන් hyperlink භාවිතා කරලා. ඒ වගේම මෙතන මේ home icon එකක් දීලා තියෙනවා. ඒක click කරපුවම නැවතත් අර title page එකට මේ විදිහට යනවා. අපි මේ විදිහට progress එකට ගියොත් එහෙම ඒකේ progress එක මේ විදිහට පෙන්눔 කරනවා. ඒ වගේම නැවතත් අපිට title page එකට අර content page එකට යන්න මේ click කරලා යන්න පුළුවන්. ඒ විදිහට අපිට හදාගන්න පුළුවන් hyperlink භාවිතා කරලා. hyperlink භාවිතා කරලා හදාගන්නේ මෙහෙමයි. අපේ slide show එකට නැවතත් යන්. ඒක හදාගන්න මේකට ගිහිල්ලා මෙන්න මේ slide එකට ගිහිල්ලා මේ hyperlink insert hyperlink කියන එකෙන් තමයි ඒක අපි කරගන්නේ. මෙන්න මෙතන තමයි link කියන option එක තියෙනවා add a hyperlink. ඒතර අපි මේක select කරා. select කරලා link කියන option එකට ගියා. ඒකෙන් අපිට පුළුවන් අපේ මේ place in this document අපේ මේ presentation එකේ slide එක තෝරගන්න අපිට යන්න ඕන කරන slide එක introduction. එතකොට අපි යනවා මේ introduction එකට. introduction එක තියෙන මෙතන. එතකොට ඔබට පේනවා මේකේදී අපේ slide ටික තියෙන order එක පොඩ්ඩක් වෙනස් order එකකට තියෙන. අපේ original order අපිට අවශ්‍ය කරන order එකට නෙමෙයි තියෙන්නේ. අපිට order කරන්නේ introduction එක මුලින් ඊට පස්සේ objectives. දැන් ඔබට පේනවා introduction එකේ තියෙන අංක 6ට objectives 7. recommendation ඊට පස්සේ අපිට අවශ්‍ය කරන order එක introduction objectives SWOT analysis organization structure recommendations progress projection ඒ විදිහට. ඉතින් අපිට පුළුවන් මේකෙන් කෙලින්ම මේ slide list එකෙන් අපිට අපේ order එක වෙනස් කරගන්න. introduction එක උඩට ගන්නවා. ඊට පස්සේ අපි තියෙන objectives SWOT analysis objectives ටික අපි ගන්නවා මෙතෙන්ට ඊළඟට. මේ order එක අපි හදාගත්තා එතනින්. ඊට පස්සේ අපි අවශ්‍ය කරන එක අවශ්‍ය කරන එලිමන්ට් එක ක්ලික් කරා ලින්ක් වලට ගියා කොතෙන්ටද දෙන්න ඕනේ place in this document කියන එකට ගියා. එතකොට මේකදී අපිට මේ presentation එකේ නැති වෙනම වෙබ් පිටුවකට උනත් මෙතනින් යන්න පුළුවන් existing file or web page නැත්නම් email එකකට යන විදිහට විවිධාකාරයෙන් අපිට මේක හදන්න පුළුවන් මේ අපේ hyperlink එක. දැන් අපිට පේනවා මේ order එක හැදුනා. අපි යනවා introduction. මේක දෙන්න ඕනේ introduction කියන එකට. okay SWOT analysis link මෙතනින් SWOT එක තෝරගත්තා. ඕකේ. ඒ වගේම දැන් මට තව දෙයක් කරන්න ඕනේ මේ home කියන icon එක home කියන icon එකක් දාගන්න ඕනේ. ඒ වගේම ඒකට මේක link කරන්නත් ඕනේ. ඒතර අපි කරන්නේ home කියන icon එකක් දානවා මෙතනින් insert view slide master මෙතනින් මේ ආරම්භකයකට insert කරනවා home කියලා icon එක. this device මේක පොඩි කරගන්න මේ ලොකු ඉමේජ් එකක් අරන් තියෙන මේක රීසයිස් කරගත්තා. මෙතෙන්ට දැම්මා. මේකට අපි එක link එකක් දෙන්න පුළුවන්. insert
link මේකේ topics to be discussed කියන එකට අපි දෙනවා මේ home tab එක home icon එකට. එතකොට මොකද වෙන්නේ? අපි slide master එකෙන් close කරනවා. එතකොට presentation එකට ගිහින් බලපුවාම මේකේ නෑ මොකද මේක අපි ඉවත් කළා. presentation එකට ගියාම එකපාරින්ම අපේ home icon එකක් මේ විදිහට ඇවිල්ලා. දැන් උදාහරණයක් විදිහට අපි යනවා මේ SWOT analysis කියන එකට. ගියාම මේ home icon එක තියෙනවා. මේක click කරපුවාම නැවතත් අපේ home එකට තමයි එන්නේ. ඒ විදිහට අපිට පුළුවන් අපේ presentation එක හදාගන්න. ඒ විදිහට අපේ presentation එක අපිට අවසන් කරගන්න පුළුවන්. දැන් අපි නැවතත් අපි presentation එක නැරඹුවොත් මේ විදිහට තමයි තියෙන්නේ. ඔබට පේනවා මේ විදිහට අපිට පොඩ්ඩක් බලාගෙන යන්න පුළුවන් අපේ animations හරිද කියලා. ගොඩක් දුරට වෙන්න ඕන animations ටික එන්න ඕනේ මෙතන ආරම්භක animation එක with previous. ඊට පස්සේ ඒවා එන්න ඕනේ after previous. click කරලා ගන්න අපි හැදුවේ නෑ with previous. ඊපස්සේ ටික after previous. මේකට අපි යනවා මේකට animation එකක් අපි මේ විදිහට දෙමු. float in එකක් දෙනවා title එකට. මේකට අපි දෙනවා මේ විදිහට. ස්ට්‍රීල් කියන එක. ඒක අපි දෙනවා after previous. දැන් අපිට පුළුවන් මේ අපි දීපු animation එක අපිට පුළුවන් අනිත් ඒවාට copy කරගන්න. ඒක කරන්නේ මේ විදිහට මෙතන මේ තියෙනවා animation painter කියලා. දැන් මේ හතරට මට මේ animation එක copy කරන්න ඕනේ. එහෙනම් මේ animation painter කියන එකට ගිහිල්ලා double click කරපුවාම මේකට අපිට පුළුවන් කීපයකට මේක copy කරන්න. හොඳයි. අපි දැන් presentation එක හදලා ඉවරයි. අපිට අපේ slide show එක බලා ගන්න මේ slide show කියන tab එකට ගිහිල්ලා from beginning කියන එක click කරනවා. ඒතර ආරම්භයේ සිට අපේ presentation එක කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකේ තියෙන animations අපි දාලා තියෙන ගොඩාක්ම animations භාවිතා කරලා හදලා තියෙන. නමුත් ඔබට කැමති විදිහට ඒවා අඩු වැඩි කරලා ඔබගේ සිතඟි පරිදි ඒවා හදා ගන්න පුළුවන්. ඒ වගේ මේකෙදී අපි භාවිතා කරා slide master කියන එක. slide master කියන එකේදී ඔබට හැකියාවක් ලැබුණා එකින් එක slide එකකින් ගිහිල්ලා වෙනස්කම් කරන්නේ නැතුව යම් ආකාරයක මුළු slide show එකටම අදාළ වෙනස්කම් කරගන්න. ඒකෙන් ඔබගේ කාලය ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්. ගොඩක් දෙනෙක් අපි දන්නවා slide එකකින් slide එකට title එකේ format එක ඒ වගේම slide එකකින් slide එකට තවත් දේවල් ඒ වගේම fonts ඒවා වෙනස් කරනවා. ඒ වගේ දේවල් කරන්නේ නැතුව ඔබට පුළුවන් මේ විදිහට යම් ආකාරයක ඉතාමත් ආකර්ශනීය විදිහට ඔබගේ audience එක ඔබගේ presentation එකට රඳවා ගනිමින් ඔබගේ presentation එක ඉදිරිපත් කරන්න. ඉතින් අපි SLE School channel එකේ මේක පළවෙනි වීඩියෝ එක PowerPoint සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන අපි ඉදිරියේ ඉදිරිපත් කරනු ලබනවා විශේෂයෙන්ම animations. මීට වඩා advanced animations කොහොමද කරන්න කියලා ඔබට අපි ඉදිරි වීඩියෝ වලින් කියලා දෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම ඉදිරියේදීත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න විශේෂයෙන්ම Microsoft PowerPoint ගැන ඉතාමත් හොඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා